නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේහි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේහි චත්තාලීසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අදත් හැම දෙනාම එක රාශි වෙලා ඉන්නේ නිවන් මඟ විමසුම ධර්ම දේශනාවත් එක්ක සහසම්බන්ධ වෙන්නට, තමන්ගේ ජීවිතය සකස් කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයක නිර්වාණ සාන්තියට ළඟා වෙන්නේ කොහොමද කියන එක ගැන විවෘත සාකච්ඡාවක් කරමින් අපි නිබඳව මේ පින්වන්ත පිරිසට ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය ධර්මය තුළ හසුරුවන්නට කාරණා සහිත වැඩපිළිවෙළවල් දේශනාවේ තියෙන නොයෙකුත් ආකාරයේ උපක්‍රම පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ඒවා හුඟක් දෙනෙක් ප්‍රායෝගික භාවිතයට ලක් කරගන්න බව පේනවා. තමන්ගේ ජීවිතය තුළින් අත්දකින ස්වභාවයක් පේන්න තියෙනවා. ඒ මොකද අපිට ලැබෙන සමහර දත්ත, සමහර අය හම්බෙලා කතා බහ කරන දේවල්, එයාලගේ ජීවිතයේ තිබ්බ දීර්ඝ වශයෙන් තිබුණ සමහර ශෝකයන්, සමහර පරිදේවයන්, අන්න ඒ තත්ත්වයන්, අඬන ස්වභාවයන්, අයින් කරගත්ත වැළපෙන ස්වභාවයන්, අයින් කරගත්ත ගතිය පිළිබඳව නොයෙකුත් අදහස් අපිත් එක්ක කියන අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉතින් ඒක මගේ දක්ෂතාවයක් නෙවෙයි කියලා මම හැමදාම කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ආශ්චර්ය, යටිකුරු වෙලා තියෙන දෙයක් උඩුකුරු වුණා වගේ, වැහිලා තියෙන දෙයක් කරුණා වගේ, ඒක පාරටම අසිහියෙන් ඉන්න අයට සිහිය උපදින ස්වරූපයක් තියෙනවා පින්වත්නි. මේ ධර්මතාවයන් තුළ යම්කිසි කෙනෙක් හරියට කටයුතු කරනකොට. එතකොට මේ කියන තත්ත්වයන් වලදී අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාවන් මොනවද කියලා දැනගෙන ඒවා තමන්ගේ තුලින් අත්දකින්න අති විශාල උත්සාහයක් ගන්න ඕනේ. තමන්ගේ තුලින් අත්දැක ගන්න අති විශාල උත්සාහයක් ගන්න ඕනේ. ඒක තමයි අපි ලබන ජයග්‍රහණය ජීවිතයේ. ඉතින් මේක අත්දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කර ගැනීමේදී අපිට අරමුණක් තියෙන්න ඕන. මේ දිනවල අපි නිබඳව මේ අරමුණ ගැන සාකච්ඡා කරනවා. නිබඳව මේ යන මඟ ගැන සාකච්ඡා කරනවා. නිවන් මඟ විමසුමට හොඳ සාධාරණත්වයක් ඉෂ්ට වෙමින් තියෙනවා කියලා මම හිතනවා. මොකද ඒක විමසීමක්, අපි කොහොමද මේක කරන්න කියලා. ඉතින් අමුතු දෙයක්, කයෙන් වෙහෙස වෙන දෙයක් නෙවෙයි ඇත්තටම නිවන් දකින්නවා කියලා කරන්න තියෙන්නේ. මෙනෙහි කිරීමෙන් කරන්න ඕන දෙයක්. අපේ පැත්තෙන් මෙනෙහි කරලා අවබෝධ කරගත යුතුව තියෙනවා. අමුතු ධර්මතාවයක්, සංකීර්ණ ධර්මතාවයක් නෙවෙයි අවබෝධ කරගත යුතුව තියෙන්නේ. තමන්ගේ ජීවිතය පිළිබඳවයි. ඒක සංකීර්ණයි, ඒක ඇත්ත. නමුත් ඒක පැටලිලි සහගත දෙයක්, අධික පැටලිලි සහගත දෙයක් නෙවෙයි. හිමින් ඒ දිහා අවධානය යොමු කරගත්තොත්, හැබැයි යොමු නොකරුවොත් නම් ඒක නූල් බෝලේ පැටලුණා වගේ ක්‍රමානුකූල ක්‍රමවේදයකට අපි හරියට දැනගෙන මේ මඟ නොගියොත් අපිට මේක තවත් ඒ පැටලිලි ලිහා ගන්න පුළුවන්කමක් නැහැ. තවත් පැටලෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ඒ මොකද වැරදි අදහස් ඇති කර ගන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. මොකද තමන්ගේ தත්ත්වය තමන්ගේ පැත්තෙන්ම, තමන්ගේ ඇති කරගන්න දැනුමෙන්ම තමන්වම අවබෝධ කර ගැනීම තමයි මේ නිවන් දකින්නවා කියලා කියන්නේ. තමන්ව හරියටම අවබෝධ කරගත්ත කෙනාට අනුන්ව හරියටම තේරෙනවා. එතකොට දෙපැත්තම හරියටම තේරෙනවා කියලා කියන්නේ
ආය තවත් හිතන්න දෙයක් නැහැ. කිසිමම දෙයක් ඇත්තේ නැහැ. ලෝකයේ උපාදානය කරගන්න තමන්ගේ ඇතුලාන්තයෙන් තමයි මේ දැනීම ඇති කරගත යුතු තියෙන. ඉතින් තමන් දිහා හැරිලා බලාගන්න බැරුවනේ මේ දඟලන්නේ කියලා හිතන්න ඕනේ. මගේ පැත්ත මගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බැරුව තමයි මම මේ වෙහෙසෙන්නේ, මම මේ දඟලන්නේ, මම මේ නලියන්නේ. අන්න ඒ තත්ත්වයේ හින්දා මට රිදෙන්නේ, මට බොහෝ දුක් ඇති වෙන්නේ ඔන්න ඔය තත්ත්වයන් හින්දා, මාව තේරුම් ගන්න බැරි හින්දා. ඉතින් ජීවිතයේ සැබෑ තත්ත්වය ගැන බැල්මක් හෙලන්නටයි සූදානම් වෙන්නේ. මේ බලන්ඩ මේ අවශ්‍ය කරන්නේ පළවෙනියෙන්ම මේ මාර්ගය ගැන බලනකොට අපිට රූපවේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය වැහිලා තියෙන්නේ ඒ සන්තතීන් නැත්නම් ඒ ගැලීම් එකතු වෙලා ගණයක් වශයෙන් හැදලා තියෙන එකට කියනවා සන්තති ගණය කියලා. ඒකින්ද ඒවා අපිට පේන්නේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඥාතියා මිත්‍රයා කියලා කියන ගුලි ගුලි විදිහට කියන්නකො මං. හරිද? ඒ කියන්නේ ගොඩවල් විදිහට පේන්නේ. ඒ වාගේ ඇතුලාන්තයේ තියෙන කුඩාම ඒකකයට අපේ අවධානය යොමු වෙන්නේ නැහැ. කුඩාම ඒකකයට අවධානය යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මේවා ගැන අපි හරි අදහසක් හරි තේරුමක් ඇති කරගෙන කටයුතු සම්පාදනය කරගන්න නම් මේවා දිහා විවෘතව බලාගන්න අපේ මනස භාවිතා කරලා මේ රූපයෙහි වේදනාවෙහි සංඥාවෙහි සංකාරයෙහි විඤ්ඤාණයේ සැබෑ తত্ত্বය අවබෝධ කරනකොට අපිට අවබෝධ වෙන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, ඒ වගේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය. එතකොට පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒක අවබෝධ වෙනකොට ඒකේ ඇත්ත తත්වය අවබෝධ වෙන කෙනෙකුට ඒවා කෙරෙහි තණ්හා මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. එහි සත්‍ය తත්වය අවබෝධ වෙන කෙනෙකුට ඒවා කෙරෙහි තණ්හා මාත්‍රයක්වත් උපදින්නේ නැහැ. එහෙනම් තණ්හාවත් එක්ක පොරාලන්න නෙවෙයි තියෙන්නේ, අවිද්‍යාවත් එක්ක පොරාලන්නයි තියෙන්නේ. අවිද්‍යාව නැති කරගන්නකොට තණ්හාවට වැටෙන්න දැනක් නැතුව යනවා. ඒකයි මම හැමදාම කියන්නේ ඔය තමන් ළඟ මේ වෙනකොට තියෙන පීඩිත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන ජීවි අජීවී වස්තු පිළිබඳව තියෙන තණ්හාව අයින් කරන්න එපා. ඒක නම් හරි අමාරු දෙයක්. කොහොමද අප්පා මං මේ තණ්හාව අයින් කරන්නේ? කොහොමද ආදරය අයින් කරලා මං ඉන්නේ? ඔය වගේ කතන්දර වලට යන්න එපා. ඒවත් එක කලින්ම ගැටෙන්න යන්න එපා. අවශ්‍ය කරන්නේ ඇත්ත తත්වය අවබෝධ කර ගැනීමේ වැඩපිළිවෙලට යන එක. මං ඇත්ත හොයා ගන්නම්. එච්චරයි. ඇත්ත හොයා ගන්නකොට තණ්හාව අයින් වෙනවා. ඒක එතකොට નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකින්ද දැම්මම මේ තියෙන තණ්හාවත් එක්ක පොරාලන්න ගියාම හරි ලොකු ගැටලුවක් එනවා. ඒකට අපේ හිත ඉඩ දෙන්නේ නැහැ. හිත ලෑස්ති නැහැ. ඒකට ලෑස්ති නැහැ හිත. මොකද තණ්හාවට ආදරේ. තණ්හාව කෙරෙහි තණ්හාව ඉපදෙනවා. හරිද? ඒක ධර්මයේ තියෙන දෙයක්. ඔය ධම්මානුපස්සනාව තුල තියෙනවා. අපිට තණ්හාව උපදින තැන් 11ක් ගැන සඳහන් කරලා තියෙන තැනේදී සඳහන් කරලා තියෙනවා තණ්හාවත් තණ්හාව උපදින තැනක් විදිහට. ඉතින් ඒක දැනගෙන අපි ජීවිතය ජීවත් කරවන්නට ඕනේ. ඒක හින්දා අපි හොඳින් තේරුම් ගන්න මේ යන වැඩපිළිවෙල निराවුල්ව සිද්ධ කරගන්න අපි කොයි විදිහකින් හරි උත්සාහ ගන්න. එතකොට අපිට පුළුවන් සුවදායක ජීවිතයකට උරුමකම් කියන්න. සුවදායක ජීවිතයකට උරුමකම් කියන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලොකු ගැටලු වලට මුහුණ පාන තත්වයකට පත් වෙනවා. මේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න අපි හැම පැත්තකින්ම උත්සාහ කරන වෙලාවේදී අපිට ලැබිච්ච ලොකු වාග්යක් තමයි මේ මහා චත්තාලීසාය ආකාර භාවනාව කියලා කියන එක. මොකද මේ භාවනාවෙන් අපිට ලැබිලා තියෙන ලොකුම ලාභය මේ අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙන සිද්ධිත් එක්ක අරගෙන අපිට පුළුවන්කම තියෙනවා අවශ්‍ය කරන කඩයිමට ළඟා වෙන්න ඒ භාවනා පදේම පාවිච්චි කරගෙන අපේ හිත ඉදිරියට අරගෙන යන්න පුළුවන්. අනිත් එක මේ 40 ආකාරයෙන් අපි අන්තිමට ඒවා සාරාංශයක් වශයෙන් සාකච්ඡා කරමු. 40 ආකාරයෙන් අපිට ලැබිලා තියෙන ලොකුම ලාභය තමයි මේ 40 ආකාරය හේතු වෙලා මේ 40න් උඩට මතුවෙන්නේ. මේ 40 මෙනෙහි කිරීමෙන් උඩට මතුවෙන්නේ ත්‍රිලක්ෂණයයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය තමයි මේකෙන් අනාත්ම සංඥාව කෙරෙහි මේ 40න් 25කම තියෙන්නේ. අනාත්ම සංඥාව උපදවන අනාත්ම හැඟීම තේරුම් ගත හැකි භාවනා පද.
ඉතින් ඒවා නැවත නැවත මෙනෙහි කර කර තමන්ගේ ජීවිතය මේවට ගලප පිරික්සන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ගත කරපු ජීවිතේ වර්තමාන ජීවිතේ අනාගතේ ගත කරන්න සිද්ධ වෙන ජීවිතය තමන්ගේ විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් අරගෙන මේ පදත් එක්ක ගලපා බලන්න ඕනේ. එතකොට තමයි මේවා පිළිබඳව ප්‍රබල හැඟීමක් ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තද බල කලකිරීමක් ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට ගලපමින් කටයුතු කිරීමෙන් පමණයි. ගලපමින් කටයුතු කිරීමෙන් පමණයි. ඉතින් ඒ සඳහා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. හැම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ මේ කාරණා සම්පාදනය කරගන්න තමන්ගේ පැත්තෙන්. ඉතින් බලමු අපි අපේ ජීවිතය අවබෝධ කරන්න යන ගමනේදී තවදුරටත් හිතන්න පුළුවන් භාවනා වාක්‍යයක් පිළිබඳව ඒ තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ පරිදේව ධම්මතෝ කියන එක. පරිදේව කියලා කියන්නේ අඬන ස්වභාවය, වැළපෙන ස්වභාවය. අපේ තියෙන ශෝක කියලා කියන්නේ හිතේ ඇති වෙන රිදෙන ස්වභාවයන්, ඒවත් එක්ක අඬන, වැළපෙන, කෑ ගහන, හිස අත් දෙකෙන් බදාගෙන කෑ ගහන ස්වරූපය, විලාප තියෙන ගතිය, මේ ඔක්කොම පරිදේව කියන කොටයි වැටෙන්නේ. ඉතින් අපි බලන්න ඕනේ ජීවිතේ සමස්තයක් වශයෙන් මේවා ගැන මේ මෙනෙහි කිරීම කරද්දි මේ පංච උපාදානස්කන්ධය ගැන ලොකු හැඟීමක් ඇති වෙන්න නම් පංච උපාදානස්කන්ධයේ මේ පරිදේව ධම්මතෝ පරිදේව ඇති කරන ස්වභාවය තියෙනවා කියලා දැනෙන්නට අපි තමන්ගේ පැත්ත බලන්න ඕනේ. තමන්ගේ අතීත ජීවිතය මේකට ගලපා බලන්න ඕනේ. එහෙම ස්වභාවය තිබ්බ නේද කියලා අනුන්ගේ පැත්ත බලන්න ඕනේ. එතකොට අනිත් අයත් එහෙම නේද කියලා ඊට පස්සේ සමස්තයක් වශයෙන් අපිට හැඟීමක් උපදිනවා. ඊට පස්සේ මුළු ලෝකෙම මේ වගේ මුළු ලෝකෙම මේ මොහොත ගන්න අපේ පින්වත්නි මේ මොහොතේ නිකං චුට්ටක් හිත යොමු කරන්න. කී දෙනෙක් නම් චිත්ත සංතාන වලින් ශෝක ඉපදිලා රිදි ඇද්ද? අද කී තැනක කී දෙනෙක් මේ මනුස්ස ලෝකේ සැප විඳින්න කියලා ඉපදුනා නම් ඇයි මෙහෙම ශෝක විඳිමින් ඉන්නේ? චිත්ත සංතාන ගිනි ගන්නවා වගේ ගතියකින් මේ වෙනකොට කී දෙනෙක් නම් තමන්ගේ ප්‍රිය අයගේ මරණ හමුවේ ඒ මරණ ඉදිරියෙන් තියාගෙන පරිදේව කියලා කියන වැළපීම් වල ඇද්ද කියලා බලන්න. හරිද? මේ මොහොත කී දෙනෙක් නම් වැළපෙනවා ඇද්ද? කී දෙනෙක් නම් හඬනවා ඇද්ද? කී දෙනෙක් නම් හිස අත බදාගෙන කෑ ගහනවා ඇද්ද? යටිගිරියෙන් වැලිමුව කෑ ගහනවා වගේ යටිගිරියෙන් විලාප දෙනවා ඇද්ද? කී දෙනෙක් මේ මහ පොළොවට සාප කරනවා ඇද්ද? කී දෙනෙක් නම් තමන්ගේ ජීවිතය නැති කරගන්නවා කියන අදහසින් ඇද්ද? කොයි තරම්නම් මේ කෝටි 700ක් ඉන්න ජනතාවෙන් වැඩිපුර පිරිසක් මේ වෙනකොට වැළපෙමින් ඉන්න ස්වරූපයක් තියෙනවා. ඉතින් එන්න ඒ වැළපීම පිළිබඳව තමන් බලන්න ඕනේ. මේ ඔක්කොටම හේතුව වෙන මොනවත් නෙවෙයි පංච උපාදානස්කන්ධයත් එක්ක කරන ගනුදෙනුව. ඒ ගනුදෙනුවේ තියෙන භයානකකම තමයි ඒක. ඒ ස්වභාවය පංච උපාදානස්කන්ධය අතහරින්නේ නැහැ. අපිට ඒ වුණාට විශ්වාසයක් තියාගෙන ඉන්නවා. වැරදි අන්ධ විශ්වාසයක් තියෙනවා. මොකද්ද මේ අන්ධ විශ්වාසය? නෑ මට ඔය කියන தত্ত্বය සිද්ධ වෙන්නේ නෑ. ඔය කියන තරම් එහෙම සිද්ධ වෙන්නේ නෑ කියලා. ඉතින් මොහොතකට හිතන්න තමන්ගේ මරණයත් එක්ක තමන්ට මේ ඔක්කොම දාලා යන්න වෙනවා. දවස් ගාණක් මේ දේවල් වලින් අත මිදෙනකොට තමන් ළඟ ඉන්න දේවල් වලින් එක සතියක් අයින් වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ගේ ළඟ ඉන්න අයගෙන් සතියක් අයින් වෙලා ඉන්න ගියොත් කොච්චර අමාරුද කියලා බලන්න. ඉතින් ඒ තමයි තණ්හාව. ඉතින් ඒ තණ්හාවත් එක්ක මේ ශෝක පරිදේව ඇති වෙන එක කොහොමද නවත්තන්න බෑ. ඉතින් මේ පිළිබඳව හැඟීම් ජනිත කරගන්න අපි ඊයේ දවසේ ශෝක ගැන කතා කරපු උපක්‍රමයමයි යොදන්නේ. ඒ උපක්‍රමය යොදද්දී ඒවා දැනගෙනම කරන්න. මොකද එතකොට අපිට ඉලක්කයට පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. හරි? මොකක්ද මේ උපක්‍රමය? අපි ගන්නවා අපේ ජීවිතය. හරි? තනි හැඟීමක් ඇති වෙනකම් මේක කරන්න ඕනේ. මොකද මේක ගැන නැවත නැවත මේ උපක්‍රමය හැම භාවනා පදයකදීම අපි කියලා දිය යුතුව තියෙනවා. එතකොට දිනපතා අපි මං හිතනවා මේ වෙනකොට බොහෝ දෙනෙක් අද අපි මේ කතා කරන්නේ 38 වෙනි භාවනා වාක්‍ය පරිදේව ධම්මතෝ කියලා කියන එක. තව දෙකයි තියෙන්නේ, උපායාස සහ සංකිලේශික ධම්මතෝ කියන පද දෙක විතරයි. එතකොට
40 ආකාරයක භාවනාව අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා. එතකොට මේ පරිදේව කියන එක මේ වැළපෙන ස්වභාවය, අඬන ස්වභාවය, කියවන ස්වභාවය, කෑ ගහන ස්වභාවය ගැන පොඩ්ඩක් බලන්න. තමන්ගේ ජීවිතයේ තමන් අරගෙන ආපු ජීවිතයේ කොයිතරම් නම් මේ වගේ දේවල් වෙලා තියෙනවද කියලා පුංචි කාලේ ඉඳන් ජීවිතය අරගෙන මගේ ජීවිතය මේ පරිදේව වලින් නැත්තම් වැළපීම් වලින් හැඩීම් වලින් කොච්චරනම් පෝෂණය වෙලා තිබුණද කියලා. හරිද? මෙනෙහි කරන්න. ඉතින් එහෙම තියෙනකොට තේරෙයි අයියෝ මේකෙන් නම් මං ගැලවිලා නැහැ. මේ අවුරුදු ගාන ඇපේට තියාගෙන තමන්ගේ ජීවිතයේ වයසක එක්කෙනාගේ එක එක විදිහ. ඉතින් ඒ ගත කරපු ජීවිතේ ඇපේට තියාගෙන මේ මොහොතේම බලන්න මගේ ජීවිතේ කොච්චරනම් මේ පරිදේව කියන ඒවා නැත්නම් හැඬීම්, වැළපීම්, විලාපකීම් කියන ඒවා ගෙම් පිරීලා තිබ්බා නේද? ඒවයි මට ගැලවීමක් තිබුණේ නෑ නේද කියලා බලන්න. එතකොට මුළු ජීවිත කාලෙම මේ වගේ ස්වභාවයක් තිබ්බා කියලා දැනේවි. කොච්චර අඬලා තියනවද? කොච්චර කෑ ගහලා තියනවද? කොච්චර වැළපීලා තියනවද? පුංචි කාලේ සෙල්ලම් බඩු වලට. එක එක කාලෙට එක එක දේවල් එක්ක තියෙන ගනුදෙනුත් එක්ක මේ වගේ තත්ත්වයක් මට තිබුණා කියලා දැනෙන්න ඕන, තේරෙන්න ඕන. මේ වගේ තත්ත්වයක් මට තිබුණා කියලා දැනෙන්න ඕන. එහෙම පරිදේව වලින් පිරිච්ච, හැඬීම් වැළපීම් වලින් පිරිච්ච ජීවිතයක් තනියම කොච්චර අඬරැද්ද? හරිද? එහෙම පිරිච්ච ජීවිතයක් කඳුළු පෙරාගෙන, සොටු පෙරාගෙන, එහාට මෙහාට ඇවිද කෑග ගහ විලාප තියමින් මේ වගේ ජීවිතයක් ගත කරා කියලා Tamanට දැනෙන්න ඕනේ. එතකොට ඒකත් එක්ක බලන්න වර්තමානයේ මම නිදහස්ද? වර්තමානයේ මට ඇඬෙන ගති නැද්ද? ගතු කියන විලාප කියන ගති නැද්ද? හරිද? එහෙනම් වර්තමානයේම නිදහස් කරගෙන නැහැ. අතීතයත් එක්ක බලලා වර්තමානයේම නිදහස් කරගෙන නැහැ. හරිද? එහෙනම් එතනත් ආය ගැටලුවක් තියෙනවා. අනාගතයේ මගේ සුරක්ෂිතද? අනාගතයේ මට අඬන්න වැළපෙන්න, ඒ කියන්නේ පරිදේව ඇති වෙන්නේ නැති තත්ත්වයට මම පත් කරගෙනද? ඇත්තටම නුවණ තියෙන කෙනෙක් නම් කල යුත්තේ අතීතයේ මට මේ ගැටලුව තිබුණා නම් අනාගතයේ ඒ ගැටලුව ආය එන්නේ නැති විදිහට හදා ගැනීම නේද? එන්න ඒ తত্ত্বය උදා කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දුක් ඇති වෙනකොට, ශෝක පරිදේව ඇති වෙනකොට සමහර අයට ලැබෙන විපාකය. ඒ විපාකය ගැන සඳහන් කරලා තියෙනවා සමහර අයට ලැබෙන්නේ සම්මෝහ විපාකයක්. හරිද? සම්මෝහ විපාකයක් කියලා කියන්නේ එන්ඩෙන්ඩ ඒ දුක් වැඩි වෙන විපාකයක් තමයි ලැබෙන්නේ. ඒ දුකින්ද එයා කරන්නේ කළු ගලේ ඔලුව ගහ ගන්න ගතිය, අනිත් අයට හිංසා කරන ගතිය, Tamanට හිංසා කරගන්න ගතිය, දුකෙන් දුකටපත් වෙනවා සම්මෝහ විපාකයක් ඇති කරගන්න අයට. හැබැයි ඊට වැඩිය එහා ගිය ඊ타මත්ම යහපත් චරිත තියෙනවා. ඒ තමයි සම්මෝහ විපාකයකට වඩා එහා ගිය තේරුම් ගත්ත විපාකයක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ තමයි පරේෂණ විපාකයක් සමහර අයට ලැබෙනවා දුක් ඇති වුනහම. ඒ කියන්නේ එයා කල්පනා කරනවා මට දුකක් ඇති වුණා, දරුණු දුකක් ඇති වුණා, මම කොහොමද ආයසරයක් එවැනි දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියලා. ආයසරයක් එවැනි දුකක් ඇති වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියලා එයා සාකච්ඡා කරනවා, හොයාගන්නවා, ඒ ගැන පර්යේෂණය කරනවා. ඒකට කියනවා පර්යේෂණ විපාකයක් කියලා. එතකොට අපිට ඇති වෙන්න ඕන මුළු අතීතයේ පරිදේවයන් තිබුණා නම් නුවණ තියෙන මිනිසෙක් විදිහට, අතීතයේ මට ඇඬෙන ගති තිබුණා නම් නුවණ තියෙන මිනිසෙක් විදිහට මම කල යුතුව තියෙන දේ තමයි අනාගතයේ ඒ වගේ දේවල් ඇති නොවන විදිහට කටයුතු වර්තමානයේ සිද්ධ කිරීම. ඉතින් ඒකට ක්‍රමයක්, ඇඬෙන්නේ නැති ක්‍රමයක් නැද්ද? ඉතින් ධර්මයේ තුල තියෙන හැම ක්‍රමවේදයක්ම තියෙන ඇඬෙන එක නවත්තන්න ප්‍රායෝගික භාවිතයක් තියෙන්න ඕනේ. මං ආයෙ මතක් කරනවා මල් පූජා කර කර විතරක් ඉඳලා, සුදුම් පූජා කර කර විතරක් ඉඳලා, දානේ දීදී විතරක් ඉඳලා නම් ඔය කියන මානසික තත්ත්වය උපදවා ගන්නට බෑ. හරිද? ඒකට තමන්ගේ තුලින් ඇත්ත දකින්න වැඩපිළිවෙල ධර්මයේ තියෙන, ඒ කියන්නේ බුද්ධ දර්ශනය තුල තියෙන මේ
තේරුම් ගත යුතු දේ තමන්ව තේරුම් ගැනීම අනුන්ව තේරුම් ගැනීම කියන දේ සිද්ධ කරේ නැත්තම් මේක කරන්න බෑ. ඒකින්ද මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතුලාන්ත කලකිරීම ඇතිවෙන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවය හින්දායි මේකේ තියෙන ස්වභාවය හින්දායි මම බොහෝම දරුණු වේදනාවලට පත් උනේ, අඬන වැළපෙන තත්ත්වයට පත් උනේ මේ පංච උපාදානස්කන්ධය අල්ලාගෙන සිටීම නිසා. ඒක ඒ වගේ දේවල් ඇති කරවන ස්වභාවයේ තියෙන දෙයක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඉතින් ඒකින්ද ඒකත් එක්ක කරන ගනුදෙනුවෙන් මට කවදාක්වත් නිදහසක් නම් ඇති වෙන්නේ නැහැ. කවමදාක්වත් නිදහසක් ඇති වෙන්නේ නැහැ කියලා Tamanට අති මහත්ව දැනෙන්න ඕනේ. අති මහත්ව දැනෙන්න ඕනේ. කවමදාක්වත් ඔය කියන නිදහස නම් මට ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ගැන තේරුම් අරගෙන කටයුතු කළ යුතුව තියෙනවා මේ ජීවිතය සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන අය විදිහට අපි ඒ වගේ දේවල් ගැන හොඳින් හිතන්න නුවණින් හිතන්න ඕන. මොකක්ද අපේ වර්තමාන වැඩපිළිවෙල පිළිබඳව හැමදාමත් ආදර්ශ පාඨයක් ළඟ තියාගන්න කියලා තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට බොහෝ දෙනෙක් මේක භාවිතා කරනවා. ඇති නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී. නුවණ තියෙන තැනැත්තා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි. හරිද? ඉතින් Tamanට අයහපතක්, Tamanට අනාගත දුක් ඇති වෙන, අනාගත පීඩිත තත්ත්වයන් ඇති වෙන දේවල් මෙනෙහි කළා කියලා අර්ථයක් නැහැ. අද අපි හුඟක් දේවල් වලදී ඒ වගේ තමයි මෙනෙහි කිරීම කරන්නේ. ඒ කියන්නේ Tamanට එන්න ශෝක වැඩි වෙන, පරිදේව වැඩි වෙන දේවල් තමයි මෙනෙහි කරන්නේ. මෙනෙහි කර දැන් මල ගෙදරක් එහෙම වුණාට පස්සේ බොහෝ වැළපීම් සිද්ධ කළා. ඊට පස්සේ හුඟක් අය මල ගෙදර ඉවරනාට පස්සේ මොනවද මෙනෙහි කරන්නේ? ඒ මැරිච් එක්කෙනාගේ ඇඳුම් දිහා බලලා, පිඟන් කෝප දිහා බලලා, යා කරපු ක්‍රියා ගැන කතා කර තනියම පැත්තකට වෙලා යාගේ ජීවිතය ගැන හිත එන්න දුක් වැඩි වෙන විදිහට මෙනෙහි කරනවා සමහර අය. හැබැයි පරිේශන විපාකයක් තියෙන අය අනිත්‍ය ස්වභාවය, මේක තමයි ලෝකයේ ස්වභාවය, මේකට මුණ දෙන්න ඕනේ, මේක තමයි ඇත්ත කියලා අම්මා නැති වුණා නම් තාත්තගේ මරණයට සූදානම් වෙනවා නුවණ තියෙන මිනිස්සු. අනිත් අය එහෙම නැහැ. එයාලා එන්න දුකට පත් වෙනවා. ඉතින් ඒකින්ද තමන්ගේ ජීවිතයේ ඔය හැඬීම් වලට ලක් වෙච්ච දේවල් ටික හොඳින් මෙනෙහි කරලා ලොකු තනි හැඟීමක් ඇති කරගෙන වර්තමානයේ දිහා බලන්න, අනාගතය දිහා බලන්න. එතකොට තේරෙයි එහෙනම් විසඳුමක් ඕනේ. මම මැරෙනකම්ම සැරෙන් සැරේ අඬාඬිදී. මැරෙනකම්ම මම සැරෙන් සැරේ අඬාඬිදී. ඒක හරියන්නේ නැහැ. නුවණ තියෙන මිනිස්සෙක් විදිහට මම මේක නවත්ත ගන්න ඕනේ කියලා ඔන්න ඔය මෙනෙහි කිරීමත් එක්ක හැඟීමක් ඉපදෙවි. අන්න ඒ හැඟීම ඉපදුනාට පස්සේ තමන් අනිත් අය දිහාත් බලන්න, අනිත් අයත් අරන් බලන්න, අනිත් අයගේ ජීවිත දිහා බලන්න. තමන් දන්න අයගේ අරහෙමේ ඒ අයගේ ජීවිත දිහා බලනකොට තේරෙයි වැඩිපුර එයාලගෙත් හැඬීම් වැළපීම් සහිතව ඒ ජීවිත අරන් එන හැටි දිහා බලන්න. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන එක මේක සමස්තයක් වශයෙන් තමන් සහ අනුන් වශයෙන් අතීතය අරගෙන බලන්න, වර්තමානයේ තේරුම් ගන්න, මේ මොහොතේ කී තැනක කී දෙනෙක් වැළපෙමින් ඉන්නවාද කියලා තමන්ට සමස්තයක් වශයෙන් කැටිකොට දැනෙන්න පටන් ගනී. මේ කියන ධර්මතාවය කැටිකොට එකට කැටිකොට වගේ දැනෙන්න පටන් ගනී. ලෝකය ගැනම අතීතයේ සහ මේ වර්තමානයේ මේ මොහොතේ ලෝකය ගැනම තනි හැඟීමක්. කී දෙනෙක් වැළපෙනවද, කී දෙනෙක් කෑ ගහනවද කියලා. ඒ විතරක් නෙවෙයි, ඒකත් එක්ක පොඩ්ඩක් අනාගතයට හිත යොමු කරන්න ආයසරයක්. එතකොට මේ පංච උපාදානස්කන්ධය නිසාවෙන්, පංච උපාදානස්කන්ධයේ ස්වභාවය නිසාවෙන් මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා තමන්ට දැනෙන්න පටන් ගනීවි. ඉතින් ඒක තමයි එන්න ඒ තත්ත්වයට අපුම අපි කියනවා කලකිරීමක් ඇති වුණා කියලා. අනාගත ජීවිතය කියලා එකක් තියෙනවා නම් ඒක පංච උපාදානස්කන්ධය. එතකොට ඒකත් එක්ක කරන ගනුදෙනුවේදී ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හැමදාම කොහොමත් අඬාන්න තමයි ඉන්න වෙන්නේ. මැරෙන්න ගිහිල්ලත් අඬාන්න මැරෙන්න වෙන්නේ. ඊට පස්සේ කොහේ හරි ඉපදිලත් අඬන්නමයි වෙන්නේ. අඬාගෙනමයි ඉපදෙන්නේ. අන්තිමට අඬාගෙනමයි මැරෙන්නේ. මේක හරියන්නේ නැහැ කියලා, මේක අඬන ජීවිතයක් කියලා මේන්න මේ පරිදේවයෙන් අයින් වෙන්න අවශ්‍ය කරන කටයුතු තමන්ගේ පැත්තෙන් නිර්මාණය වෙවි. කලකිරීම ඇති වෙයි. ඒ කලකිරීම එක්ක මේක නැවත ප්‍රබලව මෙනෙහි කරන්න. එතකොට අනාගතයේ අපි බලාපොරොත්තු වෙන දේවල් වගේ තියෙන, මට සාමාන්‍යයෙන් ගත්තම අපේ මේ ලෝකේ ගත්තම අපි මට ලැබිච්ච දේවල් සහ නොලැබිච්ච දේවල් කියලා
කොටස් දෙකකට සාමාන්‍යයෙන් අපි බෙදාගන්න පුළුවන්. ලැබිච්ච දේවල් ගැනත් මට අධිකතර තණ්හාවක් තියෙන අතරවාදයේදී නොලැබිච්ච දේවල් ගැනත් ලබා ගන්න ඕනේ කියලා තණ්හාවක් තියෙනවා. එතකොට ලැබිච්ච දේවල් ගැන අපිට යම්කිසි අදහසක් එනවා නම් මේවා මට නැති වෙලා යනවා කියලා එතකොට ඒවා ගැන නිකන් කලකිරීම අදහස් වෙනකොට නොලැබිච්ච දේවල් ලබා ගන්න තමයි අපේ හිත උත්සාහ කරන්නේ. හුඟක් වෙලාවට බලන්නකෝ ලැබිලා තියෙන දෙයක් ගැන කලකිරීමක් ඇති වෙනකොට අහවල් දේ ලැබුණා නම් මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා අපි මේ පංච උපාදානස්කන්ධයේම කොහේ හරි තැන කැලෙන්න බලනවා. එක දෙයක් වෙනකොට වෙන දෙයක් ආදේශ කරන්න හදනවා. එක දෙයකින් පීඩාවටපත් වෙනකොට. එතකොට අන්න ඒ පංච උපාදානස්කන්ධයේහිම ඇලෙන්න බලන මේ సంతානය අපි උත්සාහයක් ගන්න ඕනේ ඒක අනාගතයේදී මේ තත්ත්වයටම පත්වෙන්න වෙනවාය කියලා තේරුම් අරගන්නකොට ඔන්න ඔය කලකිරීම හරියටම ඇති වෙනවා. මම මොකද්ද ඒකට කරන්නේ? හරිද? මට විකල්පය මොකක්ද? හරි. ඔය විදිහට හරි මෙනෙහි කිරීම කරද්දී Tamanට දැනෙනවා මට විකල්පයක් විදිහට මොකද්ද තියෙන්නේ දැන්? මේ තියාගෙන ඉන්න එක තිබ්බහම මහා ශෝක පරිදේව ඇති වෙන එකක් ඒක. එතකොට දැන් අනාගතයේදී මම ලබා ගන්න බලාපොරොත්තු වෙන දේ අනුන්ට ලැබිලා තියෙන මට ලැබිලා නැති දේවල් වගේක් ගැන මං සිහින මවමින් ඉන්නවනේ. අන්න ඒ දේවල් ගැනත් ඒ ටිකම නේද කියලා Tamanට දැනෙන්න ඕනේ. ඒ දේවල් ගැනත් ඒ ටිකම එව්ව හම්බුණත් මෙච්චරයි. අන්න සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා කියන්නේ ඔන්න ඕක. ඔය ටික ඇති කරගන්න මේ පරිදේව ගැන මෙනෙහි කරලා පුළුවන්. ශෝක ගැන මෙනෙහි කරලා පුළුවන්. ජරාවටපත් වීම ගැන මෙනෙහි කරලා පුළුවන්. ව්‍යාධියටපත් වීම ගැන මෙනෙහි කරලා පුළුවන්. ජාති දුක් ගැන මෙනෙහි කරලා පුළුවන්. එතකොට විපරිණාම ධම්මතෝ කියන එක මෙනෙහි කරලා පුළුවන්. අසාරකතෝ කියන එක මෙනෙහි කරලා පුළුවන්. අගමූලතෝ කියන එක මෙනෙහි කරලා පුළුවන්. අපි ඔය කතා කරපු හැම දෙයකින්ම ඔන්න ඔය කියන මේ අතීත අනාගත වර්තමාන කියලා කියන සියලු සංස්කාරයන් කෙරෙහි නිබ්බිදාවක් ඇති කරගන්න පුළුවන්. අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා කියලා කියන්නේ ඒකයි. හරිද? විසුද්ධියේ මාර්ගය මෙන්න මේ කලකිරීමයි දුකෙහි කලකිරීම. ඒ කියන්නේ මේවත් එක්ක හිටියොත් මට දුක් ඇති වෙනවා කියලා Tamanට දැනලා තියෙන්න ඕනේ. අන්න ඒ දුකෙහි කලකිරෙන ස්වභාවය තමයි අපි නිවන දක්වා අරගෙන යන්නේ, විසුද්ධිය දක්වා අරගෙන යන්නේ, හිත පිරිසිදු කරන්නේ අන්න ඒකෙන් කෙලෙස් වලින් හිත පිරිසිදු කරන්නේ. ඉතින් ඒකින්ද මේ මෙනෙහි කිරීම හරියටම කරන්න. මේ මෙනෙහි කිරීම හරියටම කරපුවාම අපේ හිත ටික ටික මේ පංච උපාදානස්කන්ධය නිසා ඉපදිලා තියෙන ජීවි අජීවී වස්තුන් කෙරෙහි ඉපදිලා තියෙන තණ්හාව ටික අඩු වෙලා අර කියන අනුලෝමිකං කන්තිං පටිලබති කියන තැනට පත් වෙනවා පින්වත්නි. බාහිර පරිසරයට හිත ගොඩාක් යොමු වෙන්නේ නැතුව අපිට ඒ අර තියෙන උපාදාන අඩු වෙලා පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන්කම තියෙනවා. මේ පරිදේව ගැන මෙනෙහි කරලා. ඇයි අනාගතේ මට පරිදේව ශෝක පරිදේවයන් ඇති වෙන ස්වභාවයේ තියෙන දේවල් එක්කම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ తত্ত্বය අපි හරියට තේරුම් අරගන්න ඕනේ. හරියට තේරුම් අරගෙන කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්ට තමයි අපේ මානසිකත්වය සකස් වෙන්න ඕනේ. මෙනෙහි කර ඔය මානසිකත්වය ඇති වෙන තුරුම මෙනෙහි කර ඔය මානසිකත්වය ඇති වෙන තුරුම කරන්න ඕනේ. ඉතින් දැනගෙනම කරන්න ඕනේ. මොකක්ද? කලකිරීම කියන එක උපරිම වශයෙන් ඇති වෙන විදිහට. එහෙම කලකිරීම ඇති වුණාට පස්සේ ඔය සංස්කාරයන් කෙරෙහි ඔය වගේ කලකිරීමක් ඇති වෙනවා කියලා කියන්නේ අන්න හිත අම්මා තාත්තා සහෝදර සහෝදරිය ඥාති මිත්‍රාදිය ඊළඟට ආදරය කරන අය ඒ වගේ දේවල් එක ඒ තරම් තදින් යන්නේ නැහැ. ඒවත් එක්ක ජීවත් වෙනවා. නමුත් තේරෙනවා මේ හැම දෙයක්ම මට ශෝක පරිදේව ඇති කරන දේවල්. ඒකෙන්ද හිත ඒවත් එක්ක ඇලී ගැලී යන්නේ නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හරිද? එහෙම ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙනකොට තමයි අර කියන සමාහිත තත්වයකට හිතපත් වෙන්න ටික කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ආදී දේවල් අයින් වෙලා හිත සමාහිත තත්වයකට පත් වෙන්න හේතු වෙන්නේ ඔන්න ඔය වගේ තත්වයන්කට හිතපත් වෙනකොට තමයි. ඉතින් සීලය ආරක්ෂා වෙනවා. එතකොට ඒ වගේම මේකට සමාන්තරව අපි
විසඳුම් හොයන්න වෙනවා මේ කලකිරීමත් එක්ක. ඒ විසඳුම් හොයනකොට විසඳුම් විදියට හම්බ වෙනවා. චිත්ත විසුද්ධිය ඕනෑ කියලා මේ කියන තත්ත්වයට එනකොට අපිට තවදුරටත් මරණ සතිය අසුභ භාවනාව ආදී ඕන වෙන බව තේරෙනවා. ඉතින් ඒවයිනුත් පෝෂණය වෙලා ඉදිරියට ආවොත් මේ කියන කාරණාවෙනුත් පෝෂණය වෙලා ඉදිරියට ආවොත් නාම රූප පරිච්ඡේද ආදී ඥානයන් උපදවා ගන්න පුළුවන් මානසිකත්වයක් උපදිනවා. එතකොට තවදුරටත් හිත සංසුන් වෙනවා. අවබෝධයේ ඉදිරියට යන්න හිතේ සංසුන් භාවය වැඩි වෙනවා. ඒ කියන්නේ කෙලෙස් කැපෙනකොට ටික කෙලෙස් තැවෙනකොට කෙලෙස් අයින් වෙනකොට ඒවා විස්කම්බන වශයෙන් යටපත් වෙනකොට අපිට හිත බොහෝම සුවදායක තත්ත්වයකට පත් වෙනවා. ඒ හින්දා මේ මාර්ගය ආරම්භයේ ඉඳලම සුන්දර තත්ත්වයක තියෙනවා කියලා අපි කියන්නේ. ඒකයි ආරම්භයේ ඉඳලම පටන් ගත්ත වෙලාවේ ඉඳලම ඊටාම සුවදායක තත්ත්වයක මේ වැඩපිළිවෙල අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක අත්දැකීමෙන් ලබන්න කියලායි මම කියන්නේ. ජීවිතය අතහරින්න කියලා නෙවෙයි. දැන් ඊයේ පෙරේදා යම් කිසි කතාවක් ආවා මේ කියන දේවලුත් එක්ක අපි ගෙවල් දොරවල් අතහැරලා දාලා යන්න ඕනේද කියලා. එහෙම එකක් නෙවෙයි කියලා මම සැරෙන් සැරේ මතක් කරනවා. ගෙවල් දොරවල් අතහැරීමක්වත් දුවා දරුවන් අතහැරීමක්වත් නෙවෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ අතුලාන්ත අවබෝධයෙන් ඒවා අතහැරෙන තත්ත්වයට පත් වෙවි. අතහැරනවා කියලා කියන්නේ දාලා දුවනවා කියන එක නෙවෙයි. අතහැරනවා කියලා කියන්නේ ඒවා කෙරෙහි තියෙන තණ්හාව රිදෙන, පිච්චෙන, දැවෙන ස්වභාවය අයින් වීම. ඉතින් නිවසේ ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් මේවා පිළිබඳව දැඩි හැඟීම් උපදවා ගන්නට හැකියාව තියෙනවා. උනන්දුවෙන් කටයුතු කරොත් ඒ තත්ත්වයට පත් වෙන්න ඒ තරම්ම අපහසු වෙන්නේ නැහැ. සිහිය පවත්වාගෙන වාසය කිරීමයි අවශ්‍ය වෙන්නේ. ඔක්කොටම ඕන වෙන්නේ නුවණතා මෙනෙහි කළ යුතු දේ දනි, මෙනෙහි නොකළ යුතු දේ දනි, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි කියලා කියන මේ ආකාරයට මේ පරිදේව ගැන මෙනෙහි කිරීමම ඊටාම ප්‍රමාණවත් අපිට අවශ්‍ය කරන කඩයිමට යන්න. ඉතින් ඒකත් එක්ක විදර්ශනා ඥාන උපදවා ගනිමින් අනුලෝම ශාන්තිය කියන තත්ත්වයට පත් වෙලා එතනින් පස්සේ විදර්ශනා ඥාන උපදවා ගනිමින් අන්තිමට මාර්ගසිත දක්වාම යන්නට පුළුවන්කම තියෙනවා. ඒකින්ද මේ කරන ක්‍රමේ දැන් මං හිතනවා පැහැදිලි කියලා. ඒක නිසාවෙන්ම අපිට පුළුවන් ඊළඟ භාවනා වාක්‍යයටත් යන්න. ඒ තමයි උපායාස කියලා කියන්නේ හිතේ තදින් හිතේ ඇතිවෙන වෙහෙස ගතිය. හරිද? ඒ ගැනත් අපිට මෙනෙහි කරන්න පුළුවන් හොඳට. හරිද? අර ශෝක පරිදේව උපායාස කියන එකයි 39 වෙනි භාවනා වාක්‍ය කියලා කියන්නේ. මේක අපි තේරුම් ගන්න ඕන. මං හිතන්නේ කියලා ඇති ඕන තරම් මේ කාරණාව මට දැන් හරි මහන්සි හරි වෙහෙසයි මට ඇති වෙලා තියෙන්නේ කියලා. දැනිලා ඇති කිව්ව දේ පැත්තක තියන්න දැනිලා ඇති මේ පංච උපාදානස්කන්ධයත් එක්ක හැප්පෙනකොට හරිද? පුළුවන් තරම් අපි බලන්න ළඟ ඉන්න අයත් එක්ක පුළුවන් තරම් ගලප ගන්න බැරුව කොච්චර හැප්පෙනවද කියලා. කෝ විසඳුමක් අපි හිතනවා අද හරියයි හෙට හරියයි ඊළඟ දවසේ හරියයි ඊළඟ දවසේ හරියයි කියලා හිතනවා නෑ. මොනවා කරත් අපිට ඕන විදිහට හැම දෙයක්ම කොහොමත් තියෙන්නේ නෑ. ඒකින්ද ඒවා නැවත සකස් කරන්න කොච්චරනම් මේ ධර්මතාවත් එක්ක මේ කියන තත්ත්වයන් එක කොච්චරනම් හැප්පෙනවද කියලා බලන්න. මේවත් එක්ක රණ්ඩු අල්ලනවද කියලා බලන්න. ලෝකයේ තියෙන දේවල් තමන්ගේ වසඟේ තබා ගන්නට ගන්න උත්සාහයත් එක්ක කොච්චර වෙහෙසද කියලා බලන්න. අන්නේ වෙහෙස කියන වචනේ નિરાයාසයෙන් අපේ පැත්තෙන් එනවා. සමහරලාට අපි කියලා තියෙනවා මට හරි මහන්සි මට දැන් ඇති වෙලා තියෙන්නේ කියලා කියනවා. කිව්වට කොච්චර මහන්සි වුණත් කොච්චර වෙහෙස වුණත් කොච්චර ඇති වුණත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. නිවැරදි ක්‍රම පාවිච්චි කරේ නැත්නම් මුළු ජීවිතේම අරන් බලන්න කොච්චරනම් සිත වෙහෙසකාරීව කටයුතු කරාද කියලා මේ වෙනකන් ඕකෙදී හොඳට තේරෙනවා. අර ශෝක කියන භාවනා වාක්‍ය වගේම පරිදේව කියන භාවනා වාක්‍යයටත් වඩා මොකද වැළපෙමින් හිටිය වාර ගාන ගොඩක් අඩුයි. නමුත් ශෝක ඇති වෙච්ච වාර ගාන බොහොම වැළපෙමින් හිටිය වාර ගාන ගොඩක් අඩුයි නෙවෙයි. සාමාන්‍යයෙන් ගත්තහම සාපේක්ෂව ශෝකයක් ඇති වෙන වාර ගානට වැඩිය වැළපෙන වාර ගාන අඩු. මොකද ශෝකය ප්‍රබල වුණොත් තමයි වැළපෙන්නේ. හැබැයි මේ වෙහෙස ගතිය කියන එක මානසික වෙහෙස කියන එක කැමති දේ නොලැබීම නිසාවෙන්ම කැමති දේ බලාපොරොත්තුවෙන් ඉන්න හිත කැමති දේ නොලැබීම නිසාවෙන්ම මොන තරම් නම් දන්න කාලේ ඉඳලා හිත මේ වෙහෙසකාරී తত্ত্বය හැම නිමේෂයකම වගේ තියෙන හැටි Tamanට තේරෙන්න ඕන. Taman හරියට හැරිලා බැලුවොත් හැබැයි සත්‍යවාදීව හැරිලා බලන්න
අපි සන්තෝෂයෙන් ඉන්න වාර ගානක් තිබුණාට ජීවිතේ ඒ සන්තෝෂය ලබා ගන්න පොඩි කාලේ ඉඳලම කොච්චරනම් මානසික වෙහෙසක් දැන් ලැබෙයි කියලා ලැබුණට පස්සේ දැන් නැති වෙයිද දන්නේ නැහැ, දැන් නැති වෙයිද දන්නේ නැහැ, දැන් නැති වෙයිද දන්නේ නැහැ කියලා නැති වුණාට පස්සේ නැවත ඇති කරගන්නේ කොහොමද කිය මේ විදිහට නැවත ඇති වුණාට පස්සේ ආය ආරක්ෂා කරගන්නේ කොහොමද එහෙම කොයි තරම්නම් මේ වෙහෙස කියන ගතියෙන් අපි පීඩාවට පත් වෙලා තියෙනවද? ඉතින් ඒකත් එක්ක අරගෙන බලන්න මේ මුළු ජීවිතේම එක පිටකට අරගෙන චුට්ටක් බලන්න එක හැඟීමක් ඇති වෙන්න ඕනේ. මම මොනතරම්නම් මගේ සිත වෙහෙසකාරී තත්වයකින් තිබුණාද කියලා දැඩි හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඒක ඊටාම හොඳට පුළුවන් හැම වෙලාවකම වගේ ඒ වැනි තත්වයක් තියෙන හින්දා හිතේ ඒ ගැන ලොකු හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒකට ඉතින් උදාහරණ අරගෙන කාලෙන් කාලෙට තමන්ගේ ජීවිතේ බෙදාගෙන හරි කමන්නේ. අවුරුදු මතක ඇති කාලේ ඉඳන් අවුරුදු 5 ඉඳන් 10 වෙනකම් මගේ හිත වෙහෙසකාරී තත්ත්වයට පත් වෙලා නැද්ද? 10 ඉඳන් 15 වෙනකම් කාලය තුල කොහොමද මගේ 15 20 25 එන්ඩෙන්ඩ මේ පීඩිත වෙහෙස වැඩි වෙන හැටි හොඳට මෙනෙහි කරනකොට අද ඇවිල්ලා තියෙන තැන දක්වා කොච්චර වෙහෙසකාරී මනසකින් ජීවත් වුණාද එන්නේ හිත වෙහෙසන ගතිය මේ පංච උපාදානස්කන්ධයේ තියෙනවා. ඒක නවතින්නේ නැහැ කියලා තද බල හැඟීමක් ඇති වේවි. ඉතින් ඒක හොඳට දැනෙන එකක්. ඒත් එක්කම මේ වර්තමානයේත් මට ඒ ගතිය තියෙනවා. වර්තමානයේ මට වෙහෙසෙන් මම අයින් වෙලා නැහැ. වර්තමානයේත් මට ඒ ගතිය තියෙනවා. ඒ වගේම අනාගතය කියන දේ අනාගතයේදීත් මට මම ඒකෙන් අත මිදිලා නැහැ කියලා හොඳට දැනෙන්න ඕනේ. තමන්ට දැනෙන්න ඕනේ ඒක. ඒත් එක්කම තමන් මේ ලෝකේ ජීවත් වෙනකොට ඕන තරම් දැකලා ඇති මුහුණු වලින් පේනවා අපේ පින්වත්නි. ඒ කියන්නේ මුහුණු වල ඇති වෙන ස්වභාවයම වෙහෙසකාරී ගතිය තියෙන. මොකද මුහුණෙන් යම් කිසි ආකාරයක කෙනෙක්ගේ හිතක තියෙන ස්වභාවය. දැන් සන්තෝෂෙන් ඉන්නකොට සන්තෝෂ මුහුණක් තියෙනවා. එතකොට දුකෙන් ඉන්නකොට දුක් මුහුණක් තියෙනවා. ඒ වගේ බොහෝ දෙනාගේ මුහුණ වෙහෙසකාරී ස්වභාවය හරියට තියෙනවා. බලපුහාම තේරෙනවා මනස බොහෝම වෙහෙසකාරීව භාවිතා වෙලා තියෙන බව. ඉතින් එහෙම මේ ජීවිතයේ දන්න දවසේ ඉඳලා බොහෝම වෙහෙසකාරීව කටයුතු කරපු බව සහ අනාගතයත් මට ඒ විදිහටම ගෙවන්න වෙනවා. මැරෙන මොහොත දක්වා මේ හිත මට නිදහස් කරගන්න බැරි වුණොත් මේ පංච උපාදානස්කන්ධයත් එක්ක කරන ගනුදෙනුත් එක්ක ඉදිරියට යන කෙනෙකුට පුදුමාකාර වෙහෙසකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒක දැනගෙන ඉදිරි අනාගතය මගේ සුරක්ෂිතභාවයට පත් කරගන්න නම් කොහොමත් මට මේකෙන් අත මිදෙන්න වෙනවා කියන අදහස ඇති වෙන තුරු මේක මෙනෙහි කරන්න ඕන. ඒක තව දුරටත් මෙනෙහි කරන්න පුළුවන් තමන්ගේ වශයෙන් විතරක් නෙවෙයි අනුන්ගේ වශයෙන් උත් මෙනෙහි කරන්න. මුළු ලෝකෙම වැඩි දෙනෙක් වෙහෙසකාරී සිත් ඇතුව මේ මොහොතේ වාසය කරන හැටි තමන්ගේ හිතෙන් අත්දකින්න. තමන්ගේ සහ අනුන්ගේ විතරක් නෙවෙයි දෙපැත්තම සංසන්දනාත්මකව අපි හැම කෙනෙක්ම පංච උපාදානස්කන්ධය අල්ලා ගත්තා නම් ඒ අල්ලා ගැනීම තුළ අධික වෙහෙසක් විඳින බව එකට කැටිකොට තමන්ට දැනෙන්න ඕන. හොඳට මෙනෙහි කරනකොට මේ ඔක්කොම එක හිතකට වගේ දැනෙනවා. මේ ලෝකෙම කියලා කියන්නේ පුදුම වෙහෙසකින් ජීවත් වෙන පිරිසක්. මේ ලෝකෙම කියලා කියන්නේ පුදුම පරිදේව තත්වයන් තියෙන පිරිසක්. ශෝක තත්වයන් තියෙන පිරිසක්. ඉතින් ඒ වගේ මේ වෙහෙසකාරීව ජීවත් වෙන මානසික වෙහෙස කෙනෙක් විශේෂයෙන්ම කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, හරි? කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම හින්දා පුදුමාකාර දැන් මේ වර්තමානයේ ගත්තොත් එහෙම අපේ දරුවෝ ගත්තොත් එහෙම ඔය මානසික පීඩන කියලා කියන්නේ වෙහෙස. හරිද? එතකොට අර එක අමුතු හැසිරීම් වලට හිතපත් වෙලා ඒකට සමහර ඒවාට ડિප්‍රෙෂන් කියලා කියනවා, සමහර ඒවාට ස්ට්‍රෙස් කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම හේතු වෙලා තියෙන මේ පීඩන, මේ තියෙන මේ අවපීඩන තත්ත්වයන් වලටපත් වෙන්නේ ඔන්න ඔය වෙහෙස හින්දා. ඉතින් ඒ වෙහෙසෙන් හැමෝම පීඩාවට පත් වෙලා තියෙනවා කියලා ඔන්න දැන් වර්තමානය ගැන ඔය විදිහට හිතලා මම දැනට මේ වෙනකන් ගෙවපු ජීවිතේ බොහොම වෙහෙසකාරී සිතක් එක්කයි ගෙවලා තියෙන්නේ.
අනාගතයේ මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ කියලා ලෞකික බලාපොරොත්තු වගේක් තියෙනවා. අන්නේ ලෞකික බලාපොරොත්තුත් එක්ක බලන්න තමන් බලාපොරොත්තු වෙන ඉලක්කවලට ගිය අය මේ ලෝකේ ඉන්නවනම් මටත් ඒ ඉලක්කවලට යන්න පුළුවන් වුණොත් ඒ ඉලක්කවල වෙහෙස නැද්ද කියලා. මම අපිටම ඉගෙන ගන්න ළමයෙක් හිතාගෙන ඉන්නවා වෛද්‍යවරයෙක් වෙන්නයි මගේ අදහස තියෙන කියලා. ඉතින් මේ කාලේ හිතනවා වෛද්‍යවරයෙක් වුණොත් නම් මම සන්තෝෂයෙන්ම ගෙවනවා කියලා ජීවිතේ. එතකොට නමුත් වෛද්‍යවරු අරගෙන බලන්න ඒ කට්ටියට මානසික වෙහෙස නැද්ද කියලා. එහෙනම් මං බලාපොරොත්තු වෙන කඩයිමේ මානසික වෙහෙස තියෙනවා. ඒ විදිහට දිගින් දිගට තමන් බලාපොරොත්තු වෙන අපිටම ගෙවල් හදාගෙන ළමයි ලොකු මහත් කරගෙන දරුවෝ මුණුපුරෝ බවට පත් කරලා මුණුපුරෝ පවා නිවැරදි කරලා ඒ ඔක්කොම පාරවල් හදලා දීලා ඔක්කොම කරපුවාම එහෙම වෙච්ච අය ඉන්නවා. දරුවොත් හදලා මුණුපුරොත් හදලා ගෙවලුත් හදලා ඔක්කොම කරලා සැඳෑ සමය ගත කරන අය ඉන්නවා. ඒ කට්ටිය දිහාත් ගිහිල්ලා බලන්න වෙහෙසකාරී තත්ත්වය නැද්ද කියලා. කායික අපහසුතාවයන්, අසනීප ස්වභාවයන්, ඒ වගේ බොහෝ දේවල් හින්දා ධර්ම අවබෝධය තමන්ගේ පැත්තට අරගෙන නැත්තම් මේ වෙහෙස මොන තරම්නම් ජීවිතේ කල යුතු කොටස් ඉවර කරගත්තා කියලා කවදාක්වත් මේ වෙහෙසෙන් නම් අත මිදීමක් නැහැ. ඉතින් ඒකයි ධර්ම අවබෝධය කියලා කියන්නේ උතන පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. ඒ ස්වභාවය වෙහෙස වෙන ස්වභාවය කියලා දැනගත්තාම අනාගතයේදී මම ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්කවලදීත් මේ වෙහෙස තියෙන. එතකොට මම මොකද්ද කරන්නේ? අන්න අපි කතා කරන කලකිරීම. හරිද? මොකක්ද කරන්නේ? මම මොනවද ලබා ගන්නේ? මගේ ජීවිතේ මට මොනව හම්බුනොත්ද වෙහෙස නැති වෙන්නේ? පංච උපාදානස්කන්ධයට අදාළ ජීවි අජීවි වස්තු වලින් මේ වෙහෙස නැති වෙන්නේ නැති බව තමන්ට හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ වෙහෙස නැති වෙන්නේ නැති බව තමන්ට හොඳටම තේරුම් ගන්න පුළුවන්. අන්න එහෙම තේරුම් ගත්තාම තමයි අපිට ඊටාම හොඳින් වටහා ගන්නට පුළුවන් වෙන්නේ. හරිද? එහෙම තේරුම් ගත්තාම තමයි අපිට ඊටාම හොඳින් වටහා ගන්න පුළුවන් වෙන්නේ කලකිරීම කියන්නේ මොකක්ද කියලා. එතකොට හොඳට දැනෙයි. ඒ අත්දැකීම ලබන්න දැන් මේ 39 වෙනි භාවනා පදය ගැනයි අපි කතා කරන්නේ. දැන්වත් මේ කලකිරීම පරිපූර්ණ කලකිරීමක අත්දැකීම ලබන්න. හරිද? එතකොට මේ හිත සතුටු වෙන්න තැනක් නැහැ. හරිද? සංසාරික ජීවිතේ ලැබිච්ච ලොකු භාග්‍යයක් ඒක. මොකද සංසාරික ජීවිතේ පංච උපාදානස්කන්ධය කෙරෙහි සතුටු වෙමින් ඇලෙමින් ග්‍රහණය කරගනිමින් මේ දීර්ඝ ගමන ආවේ. ඒ සතුටු වීම වෙනුවට කලකිරීම ඇති වෙලා තියෙනකොට පින්වත්නි දැනට ලැබිලා තියෙන දේ පිළිබඳවත් කලකිරෙනවා. ලබා ගන්න බලාපොරොත්තු වෙන දේ පිළිබඳවත් කලකිරෙනවා. මේ දෙපැත්තම කලකිරෙනවා. ලැබිලා තියෙන දේවල් ගැනත් කලකිරෙනවා. ලබා ගන්න බලාපොරොත්තු වෙලා තියෙන දේවල් ගැනත් කලකිරෙනවා. මේ දෙපැත්තම කලකිරෙනකොට මොකද වෙන්නේ? මොකද්ද කරන්නේ කියලා අදහසක් එනවා. අන්න එතනින් තමයි හිත රිංගවා ගන්න පුළුවන්කම තියෙන්නේ. පිරිසිදු භාවයට නැත්නම් විසුද්ධියට හිත රිංගවා ගන්න පුළුවන් වෙන්නේ දෙපාර්ශ්වයම ගැන තියෙන කලකිරීම. දෙපාර්ශ්වයම කියලා කිව්වේ ලැබිලා තියෙන දේවල් ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් කියන දෙකම එපා වෙන, දෙකෙන්ම වැඩක් නැති බව දැනෙන, තේරෙන ස්වභාවයක් ආපුහම මොකද වෙන්නේ? හිත සංසුන් වෙන්න පටන් ගන්නවා. අර කාමච්ඡන්ද ව්‍යාපාදය ආදී දේවල් එක්ක පුහු සටනකට හිත යන්නේ නැහැ. එතකොට තමයි හිත ප්‍රකටව තේරුම් ගන්න බලනවා. අපේ සිතේ ප්‍රකට අදහස් ඇති වෙනවා මේකෙන් අත මිදෙන්න ඕනේ කියලා. අන්න ඒ අත මිදීමත් එක්ක තමයි කාරණා හොයන්න වෙන්නේ. ඒ ප්‍රබල හැඟීම තමයි අපිව සීලේ පිහිටවන්නේ. ඒ ප්‍රබල හැඟීම තමයි අපි චිත්ත විසුද්ධිය දක්වා අරගෙන යන්නේ. ඒ ප්‍රබල හැඟීම තමයි මාව නාම රූප පරිච්ඡේද කාංකා වේතරණ විසුද්ධිය ආදී, දිට්ඨි විසුද්ධිය, කාංකා වේතරණ විසුද්ධිය ආදී තැන්වලට ඒ අදාළ තැනට ඔසවා තබන්නේ අන්න ඒ ප්‍රබල හැඟීම. ඉතින් අන්න ඒ කලකිරීම පිළිබඳව ප්‍රබල හැඟීමක් ඇති කරගත යුතුව තියෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන මානසික තත්ත්වය. ඒක තමයි අපි නිවැරදිව සකස් කරගත යුතු මානසික තත්ත්වය. ඉතින් ඒ තත්ත්වය ඇති කරගන්න, ඇති කරගෙන මේ අත්දැකීම ලබන්න කියලා මම මේ පින්නන්ත අයට කියනවා. දැන් ඉතින් මේ ඔය ඇත්තටම ඔය උපායාස කියන එක ඊටාම හොඳ ඉක්මනින් හිත සමාධිගත කරගන්න පුළුවන් දෙයක්. මේ වෙහෙස කියන එක
ඇති වෙලා මට මේ වෙහෙස අතනිබ්බිද්දති දුක්ඛය කියන්නේ ඒක. මට දැන් මේ වෙහෙස විඳලා ඇති වෙලා තවත් අනාගතේ මම වෙහෙස විඳින්න ලෑස්ති නෑ. අන්නේ හැඟීම උපද්දව ගන්න ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධයත් එක්ක ගනුදෙනු තියාගන්න නම් හරියන්නේ නැහැ කියන එක දැනෙනවා. එතකොට විසඳුම හොයන්නේ. පංච උපාදානස්කන්ධයෙන් ගැලවෙන විසඳුම මේකත් එක්ක හැදෙනවා. ඒ ගැලවෙන විසඳුම හැදෙනකොට තමයි හිත සංසුන් වෙන්නේ. නොයෙකුත් අනිත් ධර්ම කරුණු හොයන මට්ටමකට අපේ මානසිකාරයපත් වෙනවා. එතකොට තමයි අපිට ඔය හැම පැත්තකින්ම ලැබෙන ජයග්‍රහණ ලබා ගන්නට හැකියාව තියෙන්නේ. ඉතින් මේවා අපි කොයි විදිහකින් හරි අපේ පැත්තෙන් අපි ඊටාම දැඩි බලයක් යොදවලා අපේ පැත්තෙන් අපි නිවැරදි කරගන්න ඕන, නිරවුල් කරගන්න ඕන කොහොම හරි කරලා. ඉතින් එහෙම නැත්නම් අපිට අපේ ජීවිත සුවපත්භාවයට පත් කරගන්න පුළුවන්කමක් නැහැ. අපේ ජීවිත සුවපත්භාවයට පත් කරගන්න පුළුවන්කමක් නැති වෙනවා. ඒක නිසාවෙන් මේ කරන්න පුළුවන් දේ කරන්න ලැබිලා තියෙන දේ නොලැබිලා තියෙන දේ ගැන කලකිරෙනකොට අපේ හිතට යන්න තැනක් හොයනවා. ඒ යන්න තැනක් හොයනකොට යන්න තියෙන්නේ ඔය නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සේ දක්වා. දෙපැත්තේ ඉඩ තියාගත්තොත් ලැබිලා තියෙන දේවල් ගැන හෝ ලැබෙන්න තියෙන දේවල් ගැන කලකිරීම නැතිව ඉඩ තියාගත්තොත් මට මේ දේ ලැබුණොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා අපේ පින්නත්නේ අපි විසුද්ධිය පැත්තට හැරෙන්නේ නැහැ. ආයෙ මම ඒක මතක් කරන්න ඕනේ. ලැබිලා තියෙන දේවල් ගැන කලකිරීම තියෙන්න ඕනේ. ලැබෙන්න තියෙන දේවල් ගැන පරිපූර්ණ කලකිරීම තියෙන්න ඕනේ. එතකොටයි හිත විසඳුමක් හොයන්නේ. අන්න එතකොටයි අපිට විසුද්ධි මාර්ගය, විසුද්ධියේ මාර්ගය විවර වෙන්නේ. ඒකින්ද උපායාස කියලා කියන භාවනා පදය අනිවාර්යයෙන්ම Tamanට ඉහළ මානසිකත්වයක් ඇති කරව ගන්නට හැකියාව තියෙන භාවනා පදයක්. ඉතින් ඒ සඳහා අවධානය යොමු කරන්න මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්, සසර ජීවිතය සුවපත් කරගන්න පුළුවන් මාර්ගයක් ලැබිලා තියෙන වෙලාවේ ඒක භාවිතා කරන්න හරියට දැනගෙන කටයුතු කරන්න එතකොට මේ අයට පැහැදිලි ලැබිලා තියෙන නොලැබිලා තියෙන දේවල් ගැන කලකිරීමක් ඇති වුණොත් තමයි හිත අදාළ තැනටපත් වෙන්නේ කියන එක. ඒකින්ද එහෙම දැනගෙන ඒ කලකිරීම ස්වභාවය ඇති කරවන්න ඒක අඬන කලකිරීමක් නෙවෙයි. ඒක අතහැරෙන කලකිරීමක්, සිද්ධියක් පිළිබඳ කලකිරීම නෙවෙයි, සමස්ත සංස්කාරයන් පිළිබඳ කලකිරීමක්. එවැනි තත්වයකටපත් වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දුකින් තොරව කටයුතු කරන්නට අවශ්‍ය කරන, දුක් නැති කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය නිවැරදි කර ගන්නකොට, තමන්ගේ ජීවිතයට නිවැරදි පණිවිඩ ලැබෙනකොට, ගෙවපු ජීවිතයේ ශෝක පරිදේව දුරු කරගන්න අවස්ථාව ලැබෙනකොට මහා පිනක් ජනිත වෙනවා ඒ ධර්මය අපිට ලබා දුන්න පිරිසට. ඉතින් ඒ ලබා දුන්න පිරිස අතර ප්‍රධාන වෙන්නේ නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්න පිරිස අතර ප්‍රධාන වෙන්නේ දායකත්වය ලබා දුන්න, කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිස. ඉතින් ඒ අයට බොහෝ පින් රැස් වෙනවා. නමුත් ධර්ම දේශනා කරමින්, ධර්මයේ ශ්‍රවණය කරමින් ඔබ අප හැමදෙනාම තුල ජනිත වුණා වූ සීල පුණ්‍ය ශක්තියද ඒ අත්තන්ට අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මෙල්බර්න්හි පදිංචි දර්ශනී හබරකඩ මහත්මිය කියලායි. අප සියලු දෙනාටම මෙම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් සුජීවත සිටින දෙමව්පියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් ස්වාමියා අනුර දසනායක ඇතුළු සෙනුදී සහ කියාරා යන දරුවන්ට ධර්මාවබෝධයට මඟ පෙන්වන කල්යාණ මිත්‍රයන්ටද සියලුම නෑදෑයන්ට හා ලෝකවාසී සියලු දෙනාට නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙන අතර වාරයේදී මාස 10කට පෙර අප අතරින් වෙන්වෙන්නට යෙදුන ඒ.වී. දසනායක පියාණන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුමිය හබරකඩ මහත්මිය බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝ යන්නට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තිය, ධර්ම දානමය පුණ්‍ය කර්මය නිසාවෙන් ජනිත වුණා වූ සීල පුණ්‍ය ශක්තිය හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම